එතකොට දැන් අන්තිමට අපි conditional operator එකක් කරා ඒකේ multiple conditions දාලා කොහොමද check කරන්න කියන එක කතා කරලා තියෙනවා. දැන් අපි බලමු switch operator එක. හරිද? එතකොට අර Java වල තියෙන switch case එක වගේම තමයි මේකෙත් switch එක වැඩ කරන්නේ. එතකොට අපි කතා කරා PHP වල තියෙනවා conditions නැත්නම් selection කියන ඒවා ක්‍රම තුනකින් කරන්න පුළුවන්. හරිද? එතකොට ඕනම programming language එක PHP ඇතුළේ ඕනම programming language එක program එකක් run වෙන්න ක්‍රම තුනක් තියෙනවා. ඒ තමයි sequence, selection and repetition. Okay, sequence, selection and repetition. හරි. එතකොට sequence කියන්නේ one after another කොහොමද run වෙන්නේ කියන එක. selection කියන්නේ condition එකක් අනුව දෙකෙන් එකක් හෝ කීපයකින් එකක් select කරගන්න. එතකොට PHP වල ඒකට ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි if එක, අනිත් එක conditional operator. ඔය දෙක අපි කරා. and තුන්වෙනි එක මොකද්ද? switch operator. switch case නැත්නම් switch operator. ඔය තුන තමයි selection වලට පාවිච්චි කරන්නේ. repetition වලට ක්‍රම දෙකක් තියෙනවා. ඒ තමයි recursion and loops. loops තියෙනවා PHP වල Java වල තියෙන තුන හැමෝම තියෙනවා. for loop එක, while loop එක, do while loop එක and collection based for loop එක. නැත්නම් ඒකට කියනවා array based for loop කියලා. ඔන්න ඔය ටික තමයි දැන් අපිට කතා කරන්න තියෙන්නේ. මෙන්න මෙතන ඉඳන් ඔය ටික අපිට කතා කරන්න තියෙනවා. ඕකේ. අපි එහෙනම් selection එකක් කොහොමද switch එකෙන් කරන්න කියන එක බලමු. අපි if එකයි conditional operator එකයි already බලලා තියෙනවා. හරි. මම variable එකක් දානවා මෙතන හිතන්න variable එකක් ගන්නවා day කියලා. ඒකට දානවා මොකක් හරි day number එකක් අපි තුන 2 කියලා. දැන් මට වෙන්න ඕන day number එක නම් Monday, 2 නම් Tuesday, 3 නම් Wednesday අන්න ඒ විදිහට print වෙනවා. ඔක if එකකින් කරන්නත් පුළුවන්. නමුත් හැම වෙලාවෙම if එකේ if condition අපිට 7ක් ලියන්න වෙනවා ඔකට නේ. නමුත් switch case එකේ ඒක ඊට වැඩිය බොහොම ලේසියෙන් කරන්න පුළුවන්. කොහොමද කරන්නේ? මම ගන්නවා switch operator එක. හරිද? switch මොකද්ද switch කරන්නේ? කියන්නේ check කරන්නේ මොකද්ද? මම check කරන්න ඕන මෙන්න මේකේ තියෙන value එක $day. ඕක ඇතුලේ තියෙන value එක තමයි මම check කරන්න ඕනේ. යාගේ scope එක ඊට පස්සේ දානවා. ඊට පස්සේ දානවා ඒ අදාළ value අදාළ variable එකේ values එක එක වුණොත් මොනවාද? උදාහරණයක් විදිහට මම කියනවා case 1 කියලා. ඒකේ තේරුම මොකද්ද? day කියන එකේ value එක වුණොත් මොකද වෙන්නේ? colon එකකින් එහා පැත්තේ මම කියනවා print කරන්න කියලා Monday කියලා. okay. ඊළඟට case 2 එක. ඒ කියන්නේ දෙක වුණොත් මොකද වෙන්නේ? මම කියනවා Tuesday print කරන්න කියලා. ඊළඟට 3 වුණොත් මොකද වෙන්නේ? දැන් මේක logical නැහැ අර if condition එක වගේ බොහොම සරලයි මේක. Wednesday. ඔන්නෝම print කරන්න කියලා කියනවා. එතකොට මෙතන day කියන එක 3 තිබ්බොත් දැන් මේ code එක run කරොත් මොකද්ද print වෙන්න ඕන? Wednesday කියලා echo වෙන්න ඕන. okay. අපි බලමු මේක echo වෙනවද කියලා. එතකොට මේක access කරනකොට file එකේම double click කරන්න එපා. local host එක හරහා ගිහිල්ලා ගන්න කියලා මම කියලා තියෙනවා. local host sim3 තමයි අපේ folder එක. මේ තියෙන්නේ. දැක්කනේ Wednesday කියලා print වෙනවා. okay. මේ h1 එක උඩ තිබ්බ h1. හරි. ඊළඟට මෙතන day 2 නැත්තම් day 1 තිබ්බොත් print වෙන්න ඕන Monday කියලානේ. අපි day 2 දාමු. day 2 එකේ print වෙන්න ඕන Tuesday නේ. මේකේ පොඩි case එකක් තියෙනවා කියලා Java මතක නම් ඔයගලන්ට මතකයි. මොකද්ද? Tuesday Wednesday දෙකම print වෙනවා. ඇයි මේ Tuesday Wednesday දෙකම print වෙන්නේ? switch එකක එක තැනකින් ඇතුළට ගියොත් එතනින් පල්ලෙහාට තියෙන ඔක්කොම print වෙනවා. මේ day එක 1 වුණොත් මොකද වෙන්නේ? Monday Tuesday Wednesday ඔක්කොම print වෙනවා. හරිද? එතකොට ඒකට මොකද්ද කරන්න ඕන අපි හැම කේස් එකක් අවසානයේම echo එකක් අවසානයේම අපි දාන්න ඕන break statement. ඔන්න. එතකොට ඒක print වෙලා ආයි ඊළඟ ඒවා print වෙන්නේ නැතුව කෙලින්ම switch එකෙන් එළියට එනවා. හරිද? අන්තිම එකට break එකක් දාන්න ඕනේ නැහැ. දැම්මත් කමකුත් නැහැ. හරි. දැන් එක තිබ්බොත් Monday විතරයි print වෙන්නේ. හරි. ඊළඟ option එක මෙතන බැරි වෙලාවත් 8 වගේ තිබ්බොත් එහෙම option එකක් නැහැ නේ මෙතන මොකුත් print වෙන්නේ නැහැ. හරි. ඒකට අපිට else එකක් වගේ එකක් දාන්න පුළුවන්. if එකේ else එක තියෙන ඒ වගේ එකක් දාන්න පුළුවන්. ඒකට කියන්නේ default කියලා. default case එක. default case එක මම දානවා wrong day කියලා.
wrong day. Okay. එතකොට 8 වගේ තිබ්බොත් wrong day එනවා. ඔන්න switch case එක උතනින් එහා මම කතා කරන්න යන්නේ නැහැ. මොකද Java වලදීත් ඔක ඔයගොල්ලෝ කරලා තියෙන දෙයක්. සහ ඉතින් උතනින් එහා ඔයගලන්ට ඔක ගලපලා අවශ්‍ය විදියට ලියා ගන්න පුළුවන්. හරි. කරලා බලන අය කරලා බලනවා නම් කරලා බලන්න. නැත්නම් ඔයගොල්ලෝ තේරුණා නම් පස්සේ කරනවා නම් මට okay කියලා මෙසේජ් එකක් හරි දාන්න. නැත්නම් මයික් එක අන්මියුට් කරලා තියන්න. මම ඊළඟ ටොපික් එකට යනවා. ප්‍රශ්න තියෙනවා නම් අහන්නේ අතතුරු. ඕකේ කන්ඩිෂන්ස් චෙක් කරන්න බෑ 5ට වැඩිය ලොකුද 10ට වැඩිය පොඩිද මෙහෙමද මේ දෙක සමානද අසමානද ඕවා චෙක් කරන්න බෑ ස්පෙસિෆික් වැලියු එකක් විතරයි චෙක් කරන්න පුළුවන් දෙන්නෙක් ඕකේ කියලා තියෙනවා ඉතුරු දෙන්නත් ඕකේ කියලා තියෙනවා. හරි. එහෙනම් මේවා ඔයගොල්ලෝ පසුව අනිවාර්යෙන් කරලා බලන්න. මොකද කරලා බැලුවේ නැත්නම් ඔයගලන්ට මතක හිටින්නේ නැහැ ඔක. ඕකේ. ඊළඟට අපි බලමු loops. දැන් loop එකක් කියන්නේ අපිට ඒ කියන්නේ repetition කරන්න තියෙන ක්‍රම දෙකකින් එකක් නේ. ඒතකොට recursion කියන එක අපි functions වලට ආවම පසුව කතා කරමු. එතකන් recursion කතා කරන්න බෑ. අපි දැන් කතා කරන්න යන්නේ loops. ඉස්සෙල්ලාම for loop එකකින් වැඩේ පටන් ගමු. ඔයගොල්ලෝ දන්නවා හොඳටම for loop එක වැඩ කරන්නේ කොහොමද කියලා. එතකොට for loop එක හරි මොකක් හරි loop එකක් දාලා අපිට එකම දේ repeat කරගන්න පුළුවන්. එතකොට මේකේ for loop එකත් හරියට Java වල for loop එක වගේම තමයි වෙනසක් නැහැ. මම පෙන්නන්නම් කාට හරි ගැටලුවක් තියෙනවා නම් basics වල එතකොට ඒ ගැටලුව විසඳ ගන්න පුළුවන්. මම for loop එකක් දානවා මෙන්න මෙහෙම. for මම කියනවා $x equal 1. ඔන්න variable declaration. ඊට පස්සේ semicolon $x lesser than අපි හිතමු 4. ඒ කියන්නේ මේක 1 2 3 දක්වා යන loop එකක් semicolon $x plus plus. මෙන්න loop එකේ scope එක. ඒ කියන්නේ repeat වෙන ටික තියෙන ওই braces දෙක ඇතුලේ. ඕක ඇතුලේ මම කියනවා print හරි echo හරි මොකක් හරි hello කියලා කියනවා. okay. දැන් මේක වැඩ කරන්නේ කොහොමද? ඉස්සල්ලාම මෙන්න මේක වැඩ කරනවා. මොකද්ද? x equal 1. දැන් x එකයි. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මෙතනින් මෙතනට එනවා දෙවෙනි එක ඕක වැඩ කරනවා. මොකද්ද? x 4ට වැඩිය කුඩයිද කියලා බලනවා. ඔව් කන්ඩිෂන් එක true නේ x එක නම් 4ට වැඩිය කුඩයි. එහෙනම් loop එක ඇතුළට ඇවිල්ලා hello කියලා print කරනවා. මම output එක මේ පැත්තකින් කියන්නම්. hello කියලා print වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මෙතනටම ආවා. තාම එළියට ගියේ නැහැ. තාම loop එක ඇතුලේ ඔන්න ඔතන ඉන්නේ. ඔතනට ආව නිකම් එළියට එන්නේ නැහැ loop එක. මොකද වෙන්නේ? මෙන්න මෙහෙම මෙතනට එනවා. ඕක තමයි තුන්වෙනියට වෙන්නේ. يعني ඇතුළට ගියොත් ඊළඟට තුන්වෙනියට වෙන්නේ මේක. මොකද්ද වෙන්නේ? x එකකින් වැඩි වෙනවා. එතකොට කීයද x වල වැලියු එක දැන් 2යි. ඊට පස්සේ loop එක එනවා මෙතනට. දැන් ආයෙ check කරනවා x x 4ට වැඩිය කුඩයිද කියලා. ඔව් 2 කියන එක 4ට වැඩිය කුඩයි. ඇතුළට ඇවිල්ලා ආයෙ hello කියලා. ඊට පස්සේ ආයෙ මෙතනට ඇවිල්ලා ආයෙ යනවා x++ එකට. ගිහිල්ලා x 3 වෙනවා. x ඊළඟට එනවා ආයෙ මේක execute වෙනවා. 3 කුඩයිද 4ට වැඩිය. ඔව් ඇතුළට ඇවිල්ලා ආයෙ hello කියලා print. ඊට පස්සේ මොකද වෙන්නේ? ආයෙ මේ තුන්වෙනි කොටසට මේකට ගිහිල්ලා x4 වෙනවා. x4 වුණාම ආයෙ මෙතනට ඇවිල්ලා check කරනකොට මේ condition එක දැන් false. x4ට වැඩිය කුඩා නැහැ. 4ට සමානයි. එහෙනම් මොකද වෙන්නේ? අන්න එතකොට loop එකෙන් එළියට ඇවිල්ලා පල්ලෙහා මොන හරි තියෙනවා නම් සිද්ධ වෙනවා. මේකෙන් වෙන්නේ මොකද්ද? hello කියලා තුන් පාරක් print වෙනවා. ඔය Java වල for loop එකම තමයි වෙන කිසිම වෙනසක් නැහැ. okay. හරි. මම එහෙනම් for loop එකක් දානවා. එකේ ඉඳන් 10ට print වෙන්න. කොහොමද දාන්නේ? for අලුත් variable එකක් ගන්නවා $x equal 1 $x lesser than 4 මට 10ක් නෙවන 11 $x plus plus. okay ඊට පස්සේ ආගේ scope එක දැන් මොකද්ද මේක ඇතුලේ කියන්නේ මම කියනවා echo මොකක්ද echo කරන්නේ එකේ ඉඳන් 10ට නම් print වෙනවා මම hello කියලා නෙමෙයි දෙන්න ඕනේ මොකද්ද $x කියලා. එතකොට වැඩි වෙන x ටික මෙතන print වෙනවා 1 2 3 4 5 6 කියලා 10 වෙනකම් print වෙනවා. හරි. පල්ලෙහාට නෙමෙයි print වෙන්නේ හරහට. ඒක නිසා මට සිද්ධ වෙනවා br එකක් දාගන්න. මම string concatenation එකක් දාලා මෙතනටම br එකක් දාගන්නවා br tag එක. නැත්නම් ඔක හරහට print වෙනවා. හරි.
ඕකේ දැන් අපි රන් කරලා බලමු. දැන් ඔන්න එකේ ඉඳන් 10ට print වෙන හැටි. ඕකේ. මට ටග් ගාලා loop එකක් ලියලා දෙන්න. දෙකේ පළවෙනි බලේ ඉඳන් දෙකේ 10 වෙනි බලය දක්වා print වෙන loop එක. දෙකේ පළවෙනි බලයේ සිට දෙකේ 10 වෙනි බලය දක්වා print වෙන loop එක. ඒ කියන්නේ දෙකේ පළවෙනි බලය කියන්නේ 1නේ. ඊට පස්සේ 1 2 4 8 16 ඔහොම ගිහලා දෙකේ 10 වෙනි බලය කියන්නේ 1024. හැබැයි දෙකේ 10 වෙනි බලය මොකක්ද කියලා ඕගොල්ලෝ දැනගත යුතු නෑ. මට දෙකේ පළවෙනි බලේ ඉඳන් දෙකේ 10 වෙනි බලය දක්වා print වෙන විදිහට ලියලා දෙන්න. දෙකේ පළවෙනි බලය කියන්නේ 2. එක නෙමෙයි. ඒ දෙකේ බිඳුවේ බලයෙන් එක. දෙකේ පළවෙනි බලය කියන්නේ 2 2 4 ඒ විදිහට 8 කියලා ගිහිල්ලා 1024 වෙනකම් print and tag ගාලා loop එක ලියලා දෙන්න. දැන් ඔයගොල්ලෝ open කරන් ඕක ඇති අනිවාර්යයෙන් open කරන් ඉන්න ඕන tag ගාලා ලියන්න බලන්න. ඒක හරියට ලියා ගන්න පුළුවන් නම් loop වල basic සවුලක් නෑ ඔයගලන්ට. ප්‍රශ්න තියෙන ඒවා අහන්නේ අතරතුර. exponent operator එක use කරන්නේ එකේ ඉඳන් 10ට යන loop එකක් තියෙනවා. ඒක normal loop එකක්. ඒ කියන්නේ අපි දැනගන්න ඕනේ නැහැ දෙකේ 10 වෙනි බලය කීයද කියලා. අපි නිකන් එකේ ඉඳන් 10ට යන loop එක ලියලා 2 to the power whatever the x. දැන් හිතන්නකෝ මට 3 පළවෙනි බලයේ ඉඳන් 3 10 වෙනි බලය දක්වා print කරන්න ඕනේ කියලා. මම දන්නෙත් නැහැ 3 10 වෙනි බලය කීයද කියලා. එහෙනම් ඉතින් මොකද්ද කරන්න ඕනේ? මෙතන 3 කරනවා. එතකොට 3 to the power 1 3 to the power 2 3 to the power 3 ඒ විදිහට ගිහිල්ලා අවසානයේ 3 to the power 10 දක්වා print වෙනවා. දැක්කනේ ඔන්න. ඔය විදිහට තමයි ඒක වැඩ කරන්නේ. හරි. ඕකේ. දැන් ඊළඟට අපි බලමු මේකේ nested loops තිබ්බොත් වැඩ කරන විදිය. දැන් හිතන්නකෝ මේ loop එක තුන් පාරක් වැඩ කරන loop එකක් කියලා. හරි. x12 දැන් මම මේක ගන්නම් ඉස්සෙල්ලම y කියලා ගන්නම්කෝ. y 1 to 3 තමයි run වෙන්නේ. ඒ හැම වෙලාවෙම මම print කරනවා outer loop කියලා ඒ time එක print කරනවා. ඕකේ දැන් එතකොට ඕකේ print වෙනවා outer loop 1 2 3 කියලා තුන් පාරක් print වෙනවා. ඕක විතරක් කොහොම run කරමු. හරි br එක නේ. දැක්කනේ outer loop 1 2 3 කියලා තුන් පාරක් print වෙනවා. දැන් ඕක ඇතුලේ මම දානවා තව loop එකක්. හරිද? outer loop එක ඇතුලේ තව loop එකක් දානවා. දැන් outer loop එක වැඩ කරන්නේ y වලින් මේක වැඩ කරනවාම x වලින් අලුත් මේවා එකක් දාලා. දැන් ඒක මම පස් පාරක් යවනවා. හරිද? x යන්නේ එකේ ඉඳන් පහ දක්වා. ඒක print වෙනවා කොහොමද? inner loop ඔන්න ඔහොම. එතකොට දැන් මේ loop එක විතරක් සැලකුවොත් ඕක කී පාරක් වැඩ කරනවද? පස් පාරක් වැඩ කරනවා inner loop 1 2 3 4 5 කියලා. නමුත් දැන් ඒක තියෙන්නේ තුන් පාරක් වැඩ කරන loop එකක් ඇතුලේ. එහෙනම් inner loop එක කී පාරක් වැඩ කරනවද? 15 වතාවක් වැඩ කරනවා. ඇයි? outer loop එක ඇතුළට එක පාරක් ආවම inner loop එක ඇතුළට පස් පාරක් එනවා. ඊට පස්සේ inner loop එකෙන් එළියට ගිහිල්ලා outer loop එකේ දෙවෙනි වටේ පටන් ගන්නවා. ඊට පස්සේ outer loop 2 කියලා print වෙලා inner loop එක ආයේ එකේ ඉඳන් පස් පාරක් රන් වෙනවා. එතකොට inner loop එක 15 වතාවක් print වෙනවා. දැන් මේක බැලුවොත් එහෙම ඔන්න ඔහොම තමයි තියෙන්නේ. හරි. මේකේ මේවා වැඩ කරන්නේ නැහැ නේ. ඒ නිසා මම ඒකට ඔහොම ස්පේස් එකක් දාලා තියන්නම්. ස්පේස් එක වැඩ කරන්නේ නැහැ. හරි. එතකොට දැන් outer loop එකට මම මේ දාන්නම් පොඩි h1 කැලලක් h2 එකක් දාන්නම්කෝ වෙනස ඔයගලන්ට බලා ගන්න පුළුවන්. වෙන්නේ ඔන්න ඔහොම තමයි වැඩ කරන්නේ. outer loop 1 inner loop 1 to 5 outer loop 2 inner loop 1 to 5 වගේ inner loop 15 සතාවක් වැඩ කරනවා. දැක්කනේ. ඔහොම තමයි nested loops වැඩ කරන්නේ. බලලා කරලා බලන්න ඕන කෙනෙක් කරලා බලන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න.
ඕකේ. දැන් හිතන්න අපිට ඕන මෙන්න මේ වගේ දෙයක් කරගන්න. මෙන්න මේ වගේ තරු 25ක් print කරගන්න ඕන පේලි පහකට. loops පාවිච්චි කරලා. තරු 25ක් පේලි පහකට print කරනවා. ඕකේ. දැන් මේකේ ගත්තොත් එහෙම මේ වගේ එකක් අපි හදාගන්න කොහොමද? මේකේ තියෙන axis දෙකක් වුණා. මොකද්ද? y axis එකයි x axis එකයි. y axis එක දිගේ යන්නේ එක loop එකක් දානවා, x axis එක දිගේ යන්නේ එක loop එකක් දානවා. y axis එක යන්නේ 1 2 3 4 5 කියලා. x axis එක යන්නේ 1 2 3 4 5. එතකොට يعني x axis එක යන්නේ rows දිගේනේ. එහෙනම් මම y loop එක දානවා එකේ ඉඳන් 5 දක්වා run වෙන්න. ඕකේ. එකේ ඉඳන් 5 දක්වා run වෙන්න දානවා. for loop එකේ මේ හැම අවස්ථාවෙම නැවතත් එකේ ඉඳන් මේ inner for loop එක එකේ ඉඳන් 5 දක්වා, ඒ කියන්නේ x axis එකේ ඉඳන් 5 දක්වා මේ හැම වෙලාවකම run වෙන්න දානවා. ඒ හැම වෙලාවම මම මොකද කරන්නේ? star එකක් print කරනවා. මෙන්න මෙහෙම star එකක් print කරනවා. හැබැයි br එකක් තියන්නේ නැහැ. මොකද එතකොට හරහටනේ ඔක print වෙන්නේ. හරි. ඕකෙන් වෙන්නේ හරහට. දැන් ඕක run කරොත් එහෙම මේක දැන් 25 පාරක් වැඩ කරනවානේ මේ loop එක තරු ඔක්කොම ටික හරහට print වෙන්නේ 25ම. මම outer loop එකකින් එළියට එන හැම වෙලාවෙම br එකක් තියෙනවා. outer loop එකකින් එළියට එන හැම වෙලාවෙම මම br එකක් තියෙනවා. හරි. එතකොට මොකක්ද වෙන්නේ? line breaks පහක් පදිනවා. පහෙන් පහ තමයි line breaks අදින්නේ. අපි output එක බැලුවොත් එහෙම දැක්කනේ ඔන්න තරු 25 පේලි පහට print වෙලා තියෙනවා. දැක්කනේ. එතකොට අපි design කරගත්තේ මෙන්න මේ විදිහට. හරි. ඔය Java වලදී කරලා ඇති ඔයගොල්ලෝ ප්‍රශ්න තියෙනවා නම් ටක් ගාලා අහන්න. නැත්නම් මම ඊළඟ එකට යනවා. මොකුත් ප්‍රශ්න නෑ වගේනේ. යන්න ඊළඟ එක ටක් ගාලා මට මෙසේජ් එකක් හරි දාලා කියන්න. මොන හරි තියෙනවා නම් කරලා බලන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඕකේ. හරි. එහෙනම් ඔයගොල්ලෝ මට දැන් පොඩි වැඩ දෙකක් තියෙනවා ටක් ගාලා මේ දෙක කරලා දෙන්න. ඒ තමයි මට එකක් print කරලා දෙන්න. අරු ටික මෙන්න මෙහෙම. ඔන්න ඔහොම. ඒකක්. දෙවැනි එක තමයි මට print කරලා දෙන්න multiplication table එක. ඔන්න ඔහොම තමයි ඕක යන්නේ. තේරෙනවනේ අවසානයේ කියලා 10 වරක් 10 100යි කියලා තියෙනවනේ. ඒ කියන්නේ මේක මැච් කරාම දැන් උදාහරණයක් විදිහට 3 වරක් 6 කිව්වොත් ටක් ගාලා මේ 18යි කියන එක එනවා. අන්න ඒ වගේ. ඕක තමයි multiplication table එක. මට ඕකයි තරු ටික මෙන්න මේ විදිහට print වෙන එකයි programs දෙක ටක් ගාලා ලියන්න. ওই දෙකටම විනාඩි ඇති. විනාඩි දෙකක් ඇති ওই දෙක ලියන කෙනෙකුට. ඊට වැඩි වෙලාවක් යනවා නම් ප්‍රශ්නයක් තියෙනවා. ওই දෙක ලිව්වා නම් මම ආයේ loops ගැන කතා කරන්නේ නැහැ.
ඊට පස්සේ while එකයි do while එකයි බලන්න තියෙනවා. ඒක ඉතින් බලනවා විතරයි ආයේ while එකම do while එකම කරපු දේවල් ඔක්කොම කරන්නේ නැහැ. මොකද same අර වැඩ කරන විදිය වෙනස් වෙන එක විතරයි තියෙන්නේ පොඩ්ඩක්. හරි දැන් මෙයාගේ මල්ටිප්ලිකේෂන් ටේබල් එක අපි කෝඩ් එක මම පේස්ට් කරන්නම් මෙතන. මම මේ කෝඩ් එක කොහොමද තියෙද්දි පල්ලෙහෙන් පේස්ට් කරන්නම්. මේක අපිට ඊට පස්සේ මොඩිෆයි කරලා ගන්න පුළුවන්. හරි. එතකොට දැන් මේකේ තියෙනවා for loops දෙකක්. ඔන්නෝම x equal 1 ඒක සාමාන්‍ය outer loop එක අපි y වලින් යනවා අර y axis එක කියන එක maintain කරන්න. මම ඒක නිසා xy මාරු කරන්නම් වාගේ. ඊට පස්සේ මේක inner loop එකේ x වලින් යනවා. අර සාමාන්‍යයෙන් ඒක තේරුම් ගන්න ලේසි. එතකොට හරි. එතකොට 10 by 10 යන loops දෙකක් තියෙන්නේ. එතකොට inner loop එක ඇතුලේ inner loop එක ඇතුලේ තමයි print කිරීම කරන්නේ. outer loop එක ඇතුලේ තමයි line break කරන්නේ. එතකොට inner loop එක ඇතුලේ කොහොමද print කරන්නේ? මෙතන echo එකක් එන්න ඕන. echo x වැඩි කිරීම y. හරි variable names capital simple හරියට පාවිච්චි කරන්න ඕන. ඊට පස්සේ dot on space එකක් තියෙනවා නැත්නම් ওই ටික ඔක්කොම එක ගොඩියේ print වෙන්නේ. හරි. ඔය තමයි inner loop එකේ වෙන්නේ. outer loop එකේ වෙන්නේ echo වෙන්න ඕන. br එක. okay. ඔච්චරයි. හරි දැන් අපි run කරලා බලමු මේක. ඔන්න multiplication table එක. ඒක හරියට align වෙලා නැහැ. මොකද අර සමහර ඒවායේ digits එකයි තියෙන්නේ සමහර ඒවායේ දෙකක් තියෙන හින්දා එතකොට ඒක අලයින් කරගන්න පුළුවන් අපිට ඒවට ක්‍රම තියෙනවා. නමුත් ඔන්න වැඩේ හරි. ඊළඟට අනිත් වැඩේ කොහොමද කරන්නේ? දැන් මේ තරුවල වැඩේ. තරුවල වැඩේ හරි සරල දෙයක්. මෙතන තියෙන ලොජික් එක තේරුම් ගත්තා නම් දැන් බලන්න මේකේ xy තියෙනවා දෙකක්. දැන් y ගත්තොත් එimhe 1 2 3 4 5. y loop එක 5 පාරක් යන්න ඕන. ඒකේ තර්කයක් නැහැ. හැබැයි x loop එක අපිට කියන්න බෑ 5 පාරක් යනවා කියලා. ඒක එක එක වෙලාවට එක එක ගණන් යනවා. උදාහරණයක් විදිහට x2 නම් 2 පාරයි x3 නම් y3 නම් 3 පාරයි y4 නම් 4 පාරයි. ඒ කියන්නේ x යන්නේ y වතාවක්නේ. එතකොට මෙතන මොකද්ද කරන්න ඕන? x equal 1 එකෙන් පටන් ගන්නවා x lesser than or equal to y. ඒ කියන්නේ x යන්න ඕන y දක්වා. එච්චරයි වෙන්න ඕන. එච්චරයි වෙනස වෙන්නේ. ගන්නට අපිට output එක බලා ගන්න පුළුවන්. දැක්කද? හරි. එතකොට ඔන්න nested loops වැඩ කරන විදිය. දැන් මේ loops වලින් අපිට කරන්න පුළුවන් තව දෙයක් අපි ගත්තොත් එහෙම හිතන්න අපිට drop down list එකක් හදා ගන්න ඕනේ. උදාහරණයක් විදිහට මේ දවස select කරන්න 1 ඉඳන් 31 වෙනකන් දවස් select කරගන්න drop down list එකක් හදා ගන්න ඕනේ. එහෙනම් මම for loop එකක් දානවා.
එකේ ඉඳන් 31 දක්වා යන්න. හරිද? එකේ ඉඳන් 31 දක්වා යන ලූප් එකක් දාන්න. ලූප් එකක් දාලා ලූප් එක ඇතුලේ මම කියනවා එකෝ කරන්න කියලා. ඊට කලින් මම ලූප් එකෙන් එළියේ එකෝ කරනවා මොකද්ද drop down list එකක් හදාගන්නම් ඕන select එක. හරිද? ඒක ලූප් එක ඇතුළට දාන්න ඕනේ නෑනේ. select එක ඔන්න ඔහොම දාන්න. ඕක open කරා select එක ඊට පස්සේ close කරනවා මෙන්න මෙහෙම. හරි. ඊට පස්සේ එකෝ කරන්නේ මොකද්ද? අපි එකෝ කරන්න ඕන option එක. option මේක option tag එක දානවා. option open කරා close කරා. option එකට එන්න ඕන මෙන්න මේ $y $x $x තමයි option එකට එන්න ඕන. එතකොට option එක මෙතනින් open කරා මෙතනින් close කරා මේ දෙක concatenate වෙනවා මෙන්න මෙහෙම. මෙතනට එන්න ඕන මොකද්ද $x. ඕකේ ඔන්න drop down list එකක් හදාගන්න ඉතින්. හරි අපි බලමු. මෙන්න තියෙනවා drop down list එක දැක්කද? අන්න ඒවා PHP වලින් බොහොම ලේසියෙන් කරන්න පුළුවන්. නැත්නම් මේක manually හදන්න ගියා නම් එහෙම අපිට ඔක්කොම එකේ ඉඳන් 31 වෙනකන් type කර කර ඉන්නවනේ. එහෙම ඕනේ. ඔන්න drop down list එකක් හදාගන්න විදිය PHP වල. ඕකේ මේ HTML drop down list එකක් හැදුවා. ඕනනම් ටක් ගාලා try කරලා බලන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න. දැන් අපි බැලුවොත් එහෙම දැන් break and continue options එහෙම මේවත් ඒ විදිහටම වැඩ කරනවා. දැන් උදාහරණයක් විදිහට මම if condition එකක් check කළා මම මෙතනින් check කරන්නම්කෝ if එක. මම if එකක් check කරනවා. දැන් loop එක ඇතුලේ if $x is equal to අපි හිතමු 15 මම කියනවා break කියලා. okay break statement එක. එතකොට මොකද්ද වෙන්නේ? x 15 වෙච්ච ගමන් condition එක මෙතන false නොවුනත් loop එකෙන් ටක් ගාලා එළියට එනවා. එතකොට මේක 14 වෙනකන් විතරයි මේ loop එක වැඩ කරන්නේ. break statement එක loop එක ඇතුලේ. දැක්කත් 14 වෙනකන් විතරයි මේක වැඩ කරන්නේ. ඊළඟට මම කිව්වොත් එimhe x 15 නම් continue කියලා මොකද්ද වෙන්නේ? එතකොට මොකක්ද වෙන්නේ x 15 වුණාම මේ loop එකේ ඒ අවස්ථාවේ එතනින් එහාට run වෙන්නේ නැහැ. loop එකේ ඊළඟ cycle එක පටන් ගන්නවා 16 වෙලා. එතකොට 13 14 15 නැහැ 16 17 කියලා print වෙනවා. 14 මේ 15 missing වෙනවා. continue statement. දැක්කනේ 14න් පස්සේ 16 තියෙන්නේ 15 නැහැ. එතකොට break and continue ඒ විදිහටම මේකෙත් වැඩ කරනවා. continue statement එකෙන් මොකක්ද වෙන්නේ? අදාළ loop එකේ එතනින් පල්ලෙහාට යන්නේ නැතුව ඊළඟ cycle එක පටන් ගන්නවා. break එකේ වෙන්නේ මුළු loop එකම break කරලා එළියට එනවා. okay ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරි. ඊළඟට මේ for loop එකෙන් කරන එක අපිට while loop එකෙමුත් කරන්න පුළුවන්. එතකොට මම මේවා අයින් කරන්න. දැන් while එකෙන් මේක කරනවා නම් කොහොමද කරන්නේ? මෙතන while හැබැයි while එකේ තියෙන්නේ මේ condition part එක විතරයි. initialization part එකක් නෑ. ඒක අපි loop එකට කලින් කරගන්න ඕන ඕන. increment part එකක් නෑ. ඒක අපි loop එක ඇතුලේ කරගන්න ඕන. මෙන්න මෙහෙම. okay. එතකොට while loop එකේ තියෙන්නේ condition part එක විතරයි. increment parts අපි loop එක ඇතුලේ කරගන්න ඕනේ. initialization loop එකට එළියෙන් කරගන්න ඕනේ. ඒ ඇරෙන්නේ ඊටු ටික හැමෝම සමානයි. දැක්කම same output තියෙනවා. ඔන්න while loop එක වැඩ කරන විදිය. හරිද? for loop එක වගේම තමයි. හැබැයි for loop එකේ තියෙන මේ initialization and increment parts අපි manually loop එක ඇතුලේ සහ loop එකට කලින් කරගන්න ඕනේ. ඒ අර while එකේ for එකේ වෙනසක් නෑ. okay. ඊළඟට do while loop එක. දැන් do while loop එක තියෙන්නේ කොහොමද? මෙන්න මෙහෙමයි. මේකෙම අනිත් පැත්තනේ තියෙන මේක do කියලා පටන් ගන්නවා. ඉවර වෙන්නේ while කියලා. දැන් do while loop එකේ මොකද්ද කතන්දරේ? දැන් මේ condition එක true ද කියලා බලන්නේ දෙවෙනි වතාවෙන් ඉඳන් විතරයි. true ද false ද කියලා බලන්න. පළවෙනි වතාවේ නිකම්ම ඇතුළට එනවා. හරිද? දැන් මේකෙමුත් same output තමයි තියෙන්නේ. හරි? do while loop එකේ ගත්තත් එහෙම කලින් එකත් එක ගත්තොත් මේ same output තමයි තියෙන්නේ. හැබැයි වෙනස මොකද්ද? හිතන්නකො මෙතන x 500 වුණා කියලා. x 500 වුණොත් මේ condition එක false.
හැබැයි ඒක චෙක් වෙන්නේ පළවෙනි වතාව මේක ඇතුළට ඇවිල්ලා 500 print වෙලා ඒක 501 වෙලා තමයි මෙතන චෙක් වෙන්නේ condition එක false කියලා. ඒ කියන්නේ එක වතාවක් අනිවාර්යෙන් run වෙනවා. ඒතකොට මේකේ 500 විතරක් තියෙයි. ඉතුරු ඒවා නැහැ නේ. දැක්කනේ. ඇයි 501 වුණා 500ක් වුණා 501ක් වුණා ඊට පස්සේ තමයි condition එක check වෙලා false වුණා. ඔන්න ඕක තමයි do while loop එකේ වෙනස මොකද්ද? ඇතුල් වීම නොමිලේ. ඒ කියන්නේ first run එක අනිවාර්යෙන් condition එක check නොකර දෙනවා. අන්න එහෙම loop එක තමයි do while loop එක කියන්නේ. අනිත් ඒවා ඔක්කොම වැඩ කරන විදිය සමානයි. Okay. ප්‍රශ්න තියෙනවා නම් අහන්න නැත්නම් කරලා බලනවා නම් ටක් ගාලා කරලා බලන්න. ඔන්න PHP වල තියෙන loops ಜಾති තුන අනිත් loop එක for loop එකක් තියෙනවා array based for loop එකක්. ඒක අපි දැන් arrays කරලා තමයි ඒකට එන්නේ. එතකොට මේ for each loop එකෙන් තමයි මේ විදිහට indexes දාලා තිබ්බොත් එහෙම print කරන්න පුළුවන් එකම විදිය. මොකද for loop එකක් දැම්මොත් දැන් index numbers වල පිළිවෙලක් නැහැනේ. 0 1 2 3 4 5 ඊට පස්සේ මම අලුතෙන් 6 කියලා එකක් දාගත්තා. ඒ 7 වෙනි එලිමන්ට් එක ඊට පස්සේ 8 වෙනි එලිමන්ට් එක විදිහට තියෙන්නේ 16. එතකොට මම for loop එකක් දැම්මොත් එකේ ඉඳන් 7 වෙනකන් යන count function එක use කරලා හෝ නැතුව මට ඒක කරගන්න බැහැ. ඒකට දාන්නේ for each loop එක. හරි. එතකොට ඒකේ array name එක as මොකක් හරි variable එකක්. ඊට පස්සේ මේ variable එක print කරනවා අපිට index numbers මොකුත් use කරන්න ඕනේ නැහැ. එලින්ම array එකේ තියෙන ඔක්කොම ටික print කරගන්න පුළුවන්. Okay. හරි. එතකොට ඔන්න for each එකෙන් arrays print කරන විදිය. එතකොට මෙන්න output එක. දැන් එතකොට අපි arrays දක්වා කරා. හැබැයි arrays වල තව section එකක් තියෙනවා. ඒ තමයි දැන් ඔය numeric arrays. ඒ කියන්නේ index number එකකින් වැඩ කරන ඒවා. තව arrays జాතියක් තියෙනවා associative arrays කියලා. අපි associative arrays ඊළඟ දවසේ කරලා ඊළඟ topics ටික ඒ කියන්නේ form validation එකක් එහෙම කොහොමද කරන්නේ, form එකකින් HTML form එකකින් data ටිකක් ගන්න කොහොමද ඒවා බලමු, functions බලන්න තියෙන. ඒ වගේ තව දේවල් ටිකක් ඊට පස්සේ බලන්න තියෙනවා. Okay. එහෙනම් අදට PHP session එක මම මෙතනින් නතර කරනවා. Okay. Okay. Data structures and algorithms වල third chapter එක අපිට කතා කරන්න තියෙන්නේ stacks and queues. ඒක අපි stacks වලින් වැඩේ පටන් ගන්නවා. Okay. එතකොට දැන් stack එකක් කියන්නේ data structure එකක්. දැන් data structure කියන්නේ යම් කිසි විදියකට data organize කරලා තියෙන එකට තමයි data structure එකක් කියන්නේ. ඒකේ සරලම අවස්ථාව තමයි array එකක් කියන්නේ. Okay. කොහොමද ඒක order වෙලා තියෙන්නේ index number එකෙන්. ඒ array එක වෙන කිසිම ordering එකක් ඒකේ නැහැ. නමුත් stack එකක් කියන්නේ ඒක array එකකිනුත් implement කරන්න පුළුවන්. එහෙම නැත්නම් linked list එකකිනුත් implement කරන්න පුළුවන්. ඒ කියන්නේ array එකකින් හෝ linked list එකකින් අපිට stack එකක් implement කරන්න පුළුවන්. එතකොට stack එකක් කියන්නේ මොකද්ද? මේ data තියෙන විදිහ විතරක් නෙමෙයි ඒක access කරන විදිහත් එතන define කරලා තියෙනවා. දැන් linked list එකක හෝ array එකක data තියෙන විදිහ තිබ්බට access කරන විදිහ නෑ නේද? අපිට ඕන තැනකින් access කරන්න පුළුවන්. index number එක use කරලා ඕන තැනකින් access කරන්න පුළුවන්.
එහෙම නැත්නම් link list එක නම් head එකකින් නම් අවශ්‍ය තැනට search කරගෙන ගිහලා access කරන්න පුළුවන්. හැබැයි මේ stack එකක් කියන data structure එකේ data තියෙන විදිය වගේම access කරන්න පිළිවෙලක් තියෙනවා. සරලම උදාහරණයක් stack එකට ඔයගොල්ලෝ දැකලා තියෙනවා නේද අර කඩවල වල ටෙනිස් බෝල තුනක් දාලා තියෙන ටින් එක. හරි. ටින් එකකනේ සාමාන්‍යයෙන් ටෙනිස් බෝල එන්නේ. ඕකේ ඔන්න ඔහම ටෙනිස් බෝල තුනක් දාලා උඩින් මෙහෙම පියන වහලා තියෙනවා. ඕක තමයි ටෙනිස් බෝල තුනක් දාලා තියෙන ටින් එක. දැන් ඕක stack එක. stack කියන්නේ මොකද්ද? අර එක උඩ එක තියෙනවා කියන එකනේ stack කියන එකේ අදහස. එතකොට දැන් ඔය ටෙනිස් බෝල තුන දානකොට කොහොමද දැම්මේ මේ පළවෙනි බෝලේ ඉස්සෙල්ලම දැම්ම ඒක උඩට දෙවෙනි බෝලේ දැම්ම ඊට පස්සේ තුන්වෙනි බෝල දාලා මූඩිය වැහුවා ඊට පස්සේ දැන් මුදලාලි ටෙනිස් බෝල විකුණනකොට එක එයා මූඩිය ඇරලා දෙවෙනි බෝලයට ඇක්සස් කරන්න බෑනේ මේක ඇක්සස් කරන්න බෑනේ මේක ඇක්සස් කරන්නත් බෑ එයාට අත දාලා අල්ලන්න පුළුවන් ඇක්සස් කරන්න පුළුවන් මේක විතරයි මේ දෙකම ඇක්සස් කරන්න බෑනේ එතකොට ඔය තුන්වෙනි බෝලේ කියන්නේ මොකද්ද? ටින් එකට දානකොට දාපු අන්තිම බෝලේ last input එක. හරිද? ඒ last input එක තමයි ඉස්සල්ලාම access කරන්නේ. ඒ කියන්නේ මේක data structure එකක් index number එකකින් තමයි organize වෙලා තියෙන්නේ. හැබැයි මේකේ accessing method එක තියෙන්නේ last in first out. මේක LIFO data structure. last in first out data structure එකක් මේක. දාපු පිළිවෙලේ අනිත් පැත්තට තමයි ඇක්සස් කරන්න පුළුවන්. දැන් එයා තුන්වෙනි බෝලේ එළියට ගත්තම ඊළඟට එයාට ගන්න පුළුවන් දෙවෙනි බෝලේ විතර අත දාලා අල්ලන්න පුළුවන්. පළවෙනි බෝලේ අල්ලන්න බෑ. දෙවෙනි බෝලේ අරන් තමයි පළවෙනි අල්ලන්නේ. හරිද? දාපු ඕඩර් එකට රිවර්ස් ඕඩර් එකට අවුට්පුට් කරන්න නැත්නම් ඇක්සස් කරන්න පුළුවන් data structure එකක් තමයි stack එකක් කියලා කියන්නේ. stack එකට access එක. හරිද? data access කිරීම එක end එකකට limit වෙලා තියෙනවා. මෙහෙන් මේ පතුල හිල් කරලා access කරන්න බෑනේ මේක. එහෙනම් පුළුවන් ඉතින් ටිකක් අමාරුයි. එතකොට මේ stack එක access කරන්න පුළුවන් එක end එකකින් විතරයි. එතකොට data accessing ඒ කියන්නේ insertion වෙන්න පුළුවන්, deletion වෙන්න පුළුවන් is limited to one end and it is a last in first out data structure. Okay දැන් මම ඔය ලියා ගන්න දෙන්නේ නැහැ. ඔය ඔක්කොම note එකේ තියෙනවා. හරිද? ඒකට ඔයගලන්ට note එක දිගේ ඒවා යන්න පුළුවන්. මොකක්ද මේ input to a stack එතන ගත්තොත් මේ accessed is by top. එතකොට then උඩින් තමයි දැන් බලන්න stack is a data structure in which all the access is restricted to most recently inserted items. If we remove this item, then we can access next to last item. Stack is also a handy aid for algorithms applied to a certain complex data structure. එතකොට then stack එක ගත්තොත් එහෙම හැම වෙලාවෙම access කරන්න පුළුවන් එක end එකකින් විතරයි. එතකොට මේ stack එකකට data දාන එකට කියන්නේ push operation එක. stack එකකින් data ගන්නවට කියන්නේ pop operation. හරිද? pop කරනවා කියන්නේ ටෙනිස් බෝලේ එළියට ගන්නවට push කරනවා කියන්නේ ටෙනිස් බෝලේ ඇතුළට insert කරනවා. insert and delete කියලා නෙමෙයි කියන්නේ push and pop කියලා. okay. එතකොට දැන් අපි බලමු කොහොමද මේ stack එකේ data maintain කරන්නේ කියන එක. හරිද? දැන් හිතන්න එකක් තියෙනවා උපරිම එලිමන්ට්ස් පහක් දාන්න පුළුවන්. ඒ කියන්නේ එලිමන්ට්ස් පහකට විතරයි මේ ස්ටැක් එකේ ඉඳ තියෙන්නේ. හරි. මේ එලිමන්ට්ස් වල ඉන්ඩෙක්ස් නම්බර්ස් අර ඇරේස් වල වගේම starting from 0 තියෙනවා. ඒක නිසා අපිට ඇරේ එකකුත් මේ වැඩේට යූස් කරන්න පුළුවන්. ඒ වගේම මේකේ අපි එක ඉන්ඩෙක්ස් එකක් දැන් ඉන්ඩෙක්ස් එක 0 1 2 කියලා තමයි යන්නේ. මේක තමයි ඉන්ඩෙක්ස් එක. අපි මේකේ එක පොයින්ටර් එකක් මේන්ටේන් කරනවා. ඒ තමයි top of the stack කියලා. දැන් හිතන්නකෝ මේ stack එකේ elements දෙකක් තිබ්බා කියලා මෙන්න මෙහෙම. එතකොට element pointer එකක් තියෙනවා top of the stack කියලා. toss කියලා. toss එක හැම වෙලාවෙම point වෙලා තියෙන්නේ top most element එකට. උඩම තියෙන element එකට තමයි toss එක point වෙලා තියෙන්නේ. මම තව element එකක් මේකට දැම්මොත් මොකද වෙන්නේ? toss එක මෙන්න මෙතනට move වෙනවා. හරිද? මෙතනින් අයින් වෙලා මෙතනට move වෙනවා තව element එකක් දැම්මම. ඔන්න තව එලිමන්ට් එකක් දැම්මා. එතකොට ඔන්න උතන්ට ආව toss එක. මම තව එලිමන්ට් එකක් දැම්මොත් 40 කියලා. ඒක මොකද්ද වෙන්නේ? මෙන්න මෙතනට toss එක move වෙනවා. හැම වෙලාවෙම top of the stack එක තියෙන්නේ මොකද්ද? last inserted item එකට. හැම වෙලාවෙම top of the stack තියෙන එලිමන්ට් එක විතරයි අපිට remove කරන්න පුළුවන්. ඊට යට ඒවා remove කරන්න බෑ. ඒ කියන්නේ මම 40 remove කරොත් මොකද්ද සිද්ධ වෙන්නේ? මෙතන 40 remove කරොත් toss එක එනවා මෙන්න මෙතනට. හරිද? මම 30 remove කරොත් මොකද වෙන්නේ? toss එක එනවා මෙන්න මෙතන. මම 20ක් remove කරොත් මොකද වෙන්නේ? toss එක එනවා මෙන්න මෙතන. මම
10ත් රිමූව් කරොත් ඒ කියන්නේ අන්තිම එලිමන්ට් එකත් රිමූව් කරොත් toss එක තව එකක් අඩු වෙන්නේ නැහැ. ඒ කියන්නේ toss එක එනවා ඍණ එකට. ඒ කියන්නේ යම් කිසි විදිහකින් stack එක toss එක -1 කියන්නේ මොකද්ද? මේ stack එක empty කියන්නේ. ඒ කියන්නේ එලිමන්ට් එකක් දාන්නේ කොහොමද? ඉස්සල්ලාම මොකද්ද කරන්නේ? toss එක එකකින් වැඩි කරනවා. එලිමන්ට් එකක් දාන්නේ ඉස්සල්ලාම toss එක එකකින් වැඩි කරනවා. වැඩි කළා අන්න එතනට එලිමන්ට් එක දානවා. ඕකේ. එහෙමයි වෙන්නේ. ඊළඟ එලිමන්ට් එක දාන්නේ කොහොමද? toss එක එකකින් වැඩි කළා එලිමන්ට් එක දානවා. ඕකේ. ඔන්න ඔය වගේ වැඩ කරන data structure එකක් තමයි මේ stack එකක් කියලා කියන්නේ. ඕකේ. දැන් එතකොට අපි බලමු. හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඉස්සෙල්ලම. මොනවද තියෙන ප්‍රශ්න? මයිනස් එකක් නම් එකකින් වැඩි කරලා දානවා කිව්වේ මේ. එකකින් වැඩි කරලා දානවා කියන්නේ දැන් initially stack එක තියෙන්නේ මෙන්න මෙහෙම. initial stack එක තියෙන්නේ stack එකේ toss එක තියෙන්නේ -1 එකේ. හරිද? දැන් හිතන්නකෝ මට අලුතෙන් එලිමන්ට් එකක් 10 කියන එලිමන්ට් එක මේකට දාන්න ඕනේ කියලා. හැම වෙලාවෙම එලිමන්ට් එකක් දාන්න කලින් මොකද්ද වෙන්නේ? toss එක එකකින් වැඩි වෙනවා. ඒ කියන්නේ මොකද්ද? toss එක මෙන්න මෙතනට යනවා. toss එක -1 එකේ තිබ්බ එක 0 වලට යනවා. ගිහිල්ලා ඒ අලුත් තැනට තමයි 10 දාන්නේ. තේරුණාද? toss එක එකකින් වැඩි කළා අන්න එතනට දානවා. ඒ කියන්නේ toss එක හැම වෙලාවෙම තියෙන අන්තිම එලිමන්ට් එකෙන් දැන්ට තියෙන උඩම එලිමන්ට් එකෙන් toss එක තියෙන. ඒකට අලුත් එලිමන්ට් එකක් දානවා කියන්නේ toss එක ඊට එකක් උඩට උස්සලා එතනට දානවා. remove කරනකොට වෙන්නේ toss එකේ තියෙන එක remove කළා toss එක minus කරනවා. දැන් මේක remove කරනවා කියලා හිතන්න. මේක remove කළා toss එක පල්ලයට ගන්න. මොකද toss එක විතරයි තියෙන එකම point එක අපිට reference එකක් තියෙන toss එකට විතරයි. ඕකේ. තව මොනවද තියෙන ප්‍රශ්න? එතකොට සර් මයිනස් එකක් නෙවෙයි නම් ඒක එකකින් වැඩි කරන්නේ නැතුව නෑ හැම වෙලාවෙම එකකින් වැඩි කරනවා. ඔන්න බලන්නකෝ දැන් හිතන්න ඔන්න ඔහම stack එකක් තියෙනවා. ඒක empty stack එකක්. උඩරිම elements 5යි දාන්න පුළුවන්. ඒක නිසා initial toss එක -1 එකේ තියෙනවා. මම කියනවා මෙන්න operations ටිකක්. මම කියනවා push 10 දාන්න කියනවා. ඊළඟට මම කියනවා push 20 20 දාන්න කියනවා. ඊට පස්සේ මම කියනවා pop කියලා. pop කිව්වම pop කරන්න පුළුවන් උඩම තියෙන එක විතරයි. ඊට පස්සේ මම ආයෙ කියනවා push 30. ඊට පස්සේ මම කියනවා push 40. ඊට පස්සේ මම කියනවා pop. ඔන්න ඔහම operations ටිකක් දැන් මෙතන තියෙනවා. දැන් අපි බලමු මේ operations ටික ඉවර වුණායින් පස්සේ අන්තිම stack එකේ තත්ත්වය කොහොමද කියලා. හරි. අන්තිම stack එකේ තත්ත්වය. හරි. මම මේ toss එක මේ පැත්තෙන් දාගන්නම්. මෙන්න දැන්ට toss එක තියෙන්නේ මෙතන. හරිද? එතන තමයි top of the stack එක තියෙන්නේ. එතකොට දැන් මොකක්ද ඉස්සෙල්ලම කරන්න ඕන? push 10 10 push කරන්න stack එකට. ඒ කියන්නේ insert කරන්න. එහෙනම් මොකද්ද කරන්නේ? ඉස්සෙල්ලම toss එක එකකින් වැඩි කළා. toss එක අලුත් toss එක එනවා මෙතනට. හරිද? toss එක බිඳුව වෙනවා. එතනට 10 දාන්න. දැක්කද? ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ආයෙමත් push 20. ඒ කියන්නේ මොකද්ද? toss එක එකකින් වැඩි කරලා හරි. දැන් 10 මෙතන තියෙනවා. toss එක ගන්නවා මෙතනට. toss එක මෙතනට අරන් එක කියන තැනට දානවා 20. දැක්කද? ඊට පස්සේ මොකද්ද කියන්නේ? pop. එතකොට pop කරන්නේ මොකද්ද? දැන්ට toss එකේ තියෙන එක pop කරනවා. ඒ කියන්නේ 20 remove කරනවා. remove කළා toss එක එකකින් අඩු කරනවා. හරි toss එක එකකින් අඩු කරලා දැක්කද? ඔන්න toss එක එකකින් අඩු කරා. ඊට පස්සේ push 30. ඒ කියන්නේ මොකද්ද? toss එක එකකින් වැඩි කරනවා ඉස්සෙල්ලාම. toss එක එකකින් වැඩි කරා toss එක මෙතනට ගත්තා. 30 දැම්මා. ඊට පස්සේ push 40. ඒ කියන්නේ මොකද්ද? toss එක එකකින් වැඩි කරලා මෙතනට toss එක අරගෙන 40 මෙතනට දානවා. ඊට පස්සේ කියන්නේ pop කියලා. ඒ කියන්නේ මොකද්ද? උඩම තියෙන එක remove කරනවා. ඒ කියන්නේ 40 remove කරනවා. 40 remove කරලා toss එක එකකින් පල්ලෙහාට ගන්නවා. ඔන්න final stack එක තියෙන්නේ. final stack එකේ elements දෙකයි තියෙන්නේ. 10යි 30යි toss එක තියෙන්නේ 30. ඔන්න operations ටිකට පස්සේ අවස්ථාව. තේරුණාද? ඔව් සර්. හරි. ඇඳ ගන්න ඕක. අතරමැද ඒවත් ඇඳ ගන්න පුළුවන් නම් හොඳයි. නැත්නම් ඔය අවසාන අවස්ථාව තමයි ඔය තියෙන්නේ. අර operations ටික ඔක්කොම ඉවරනවා. ඔය වගේ ප්‍රශ්නයක් දෙකක් අනිවාර්යෙන් MCQ දෙකක් විතර එනවාමයි. ඊට පස්සේ second paper එකේ වෙනම ප්‍රශ්නයක් අහනවා.
MCQs දෙක තුනක් අහනවා stack operations ටිකක් දීලා what is the final stack කියලා. හරිද ඉවරයි කියන්න. මම හිතනවා ඉවරයි ඇති කියලා. එතකොට දැන් ඔය ඔපරේෂන් එකේ අපි සූඩෝ කෝඩ් එක ලියුවොත් එහෙම. හරි ස්ටැක් එකේ. stack operations. stack operations ගත්තොත් ප්‍රධාන operations දෙකයි තියෙන්නේ push එකයි pop එකයි. okay. stack operation. එතකොට push කියන්නේ insert එක.
pop කියන්නේ remove. ඊට අමතරව තියෙනවා දැන් push කරන්න කලින් බලන්න ඕන stack එක fullද කියලා. හරිද? is full කියලා අපි check කරන්න ඕන. ඒ කියන්නේ stack එක full නම් push කරන්න බෑනේ. ඊළඟට pop කරන්න කලින් බලන්න ඕන is empty කියලා. is empty. Okay. ඔවත් stack operations. ඊළඟට තියෙනවා top කියලා operation එකක්. එතකොට top කියන්නේ print top element. හැබැයි remove කරන්නේ මේක remove කරනවා මේක නිකන් access කරන එක print කියනට වැඩිය access කියලා අපිට කියන්න පුළුවන්. access. ඕක peak කියලා කියනවා. හරිද? peak or top. peak or top. ඒ කියන්නේ access the top element. එතකොට ඕවා තමයි තියෙන stack operations. එතකොට stack එකක තියෙන elements වෙන්නේ නැත්නම් attributes වෙන්නේ එකයි තියෙන්නේ point එකක් මොකද්ද toss. ඒක මොනකටද use කරන්නේ to maintain index of the top element. index of the top element. toss එක තියෙනවා. ඒක තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ඊට අමතරව අපිට අවශ්‍යයි stack size එක. මොකද නැත්තම් අපි දන්නේ නැනේ මේ පිරිලද මේක නැද්ද කියලා elements කීයක් තිබ්බොත් මේක full වෙන්නේ කියන එක දැනගන්න total number of stacks elements බලන්න ඕනේ. ඒක තමයි stack size කියන්නේ. හරිද? and stack array or object එක linked list එකක් නම් object එක තියෙනවා. ඒකට ඕවා තමයි stack elements එනේ. ඒකෙන් මේ toss කියන එක තමයි තියෙන ඇත්තටම ප්‍රධානම element එක. මේ දෙක තියෙන අර stack එක maintain කරගන්න. ඒකට toss කියන එක මම highlight කරන්නම් සහ මෙතන තියෙන ප්‍රධානම operations දෙක මෙන්න මේ දෙක pop and push. and ඕනනම් peak කියන එකත් ගන්න පුළුවන්. හරිද? මේවා supportive operations. හරිද? ඔන්න stack operations and stack elements. stack එකක තියෙන elements මොනවාද stack එකක් use කරලා කරන්න පුළුවන් operations මොනවාද දාගන්න ටක් ගාලා ඒ ටික පොතේත් ඇති කමක් නැහැ ඔක එක තැනක දාගන්න ඕනේ. මොකද්ද සර් මේ pop එකේදී print කරලාද remove කරන්නේ? ඔව් print remove and print නැත්නම් print and remove. හැබැයි ඒකෙදි remove වෙනවා. අරකේ remove වෙන්නේ නැහැ. peak or top එකේදී remove වෙන්නේ නැහැ. ඒක සර is full ද is empty ද කියලා බලන්න නැතුව pop හරි push හරි කරොත් error එකක් එනවා. error එකක් එනවා. ඒක full වෙලා හෝ empty වෙලා තිබ්බොත්. ඒ කියන්නේ හිතන්නකෝ pop කරා empty ද කියලා බලන්නේ නැතුව. එතකොට exception එකක් throw වෙනවා. ඒක මේ internally exception එකක් throw වෙනවා. එතකොට user ට unhandled exception එකක් එන්නේ. ඒක නිසා තමයි pop කරන්න කලින් බලන්නේ stack එක empty ද කියලා. කියන්නේ ඇත්තටම එතනක elements තිබිලා අපි empty ද කියලා බලන්න නැතුව pop කරොත් අනිවාර්යෙන් pop වෙනවා. කිසි ප්‍රශ්නයක් නෑ අනිවාර්යෙන් pop වෙනවා. ඕක වෙන්නේ මොකද්ද? දැන් -1 තියෙද්දි ඒක pop කරොත් එහෙම මොකද්ද වෙන්නේ? -1 කියලා index එකක් නෑනේ. එතකොට කෙලින්ම index out of bound කියලා exception එකක් එනවා. හැබැයි තිබ්බොත් කිසි ප්‍රශ්නයක් නෑ pop වෙනවා. stack array එකේස ඔක්කොම items print කරන එකද කරන්නේ? නෑ stack array එකේ තමයි elements ටික store කරලා තියාගන්න. okay. හරිද? තියෙන elements ටික store කරලා තියාගන්න තමයි stack array එක ඕන. එහෙම නැත්නම් අපිට ඒක linked list එකක් විදිහට හදන්නත් පුළුවන්. එතකොට array එකක් නෑ objects connect කරලා තමයි ඒක හදලා තියෙන්නේ. stack size කියන එක තියාගන්න වෙනවා කොච්චරද maximum elements කියන එක. size එක වෙනස් කරන්න පුළුවන් නේ අපිට ඕන. සාමාන්‍යයෙන් stack එකක බෑ. ඒක ඉතින් අපි හදන විදිහ අනුව තමයි. දැන් Java වලින් array එකක් හැදුවොත් අපිට වෙනස් කරන්න බෑ. හැබැයි linked list එකක් හැදුවොත් stack size එක වෙනස් කරන්න පුළුවන්. okay.
ඉවරද? හිතනවා ඉවරයි කියලා. හරි දැන් push operation එක ගත්තොත් ඒකේ pseudo code එක ලියුවොත් එහෙම ලියන්නේ කොහොමද? දැන් push කරනවා item එකක්. මොකක් හරි item එකක් තමයි push කරන්නේ. හරිද? push කරනවා item එකක්. ඒ item එක push කරද්දී ඉස්සෙල්ලම කරන්න ඕන මොකද්ද? toss එක එකකින් වැඩි කරන්න ඕන. toss plus plus කරන්න ඕන. හරි toss plus plus. ඇයි තියෙන දැන් toss එක දැන්ට තියෙන්නේ උඩම එලිමන්ට් එකේනේ. එතකොට එතනට තව එකක් දාන්න බෑ. ඒක toss එක එකක් උස්සලා ඒ අලුත් තැනට තමයි එලිමන්ට් එක දාන්නේ. ඊට පස්සේ insert item. ඔන්නෝම තමයි වෙන්නේ. ඕක තමයි සිද්ධ වෙන පිළිවෙල. මොකද්ද? toss එක එකකින් වැඩි කරා insert item. හැබැයි remove කරනකොට මොකද්ද වෙන්නේ? pop. දැන් pop කරනකොට කියන්නේ නැහැ මොකද්ද pop කරන්න කියලා. මොකද pop කරන්න පුළුවන් එකම එකයි. ඒ උඩම තියෙන එක විතරයි. හරිද? එතකොට ඉස්සෙල්ලම වෙන්නේ මොකද්ද? remove return and remove. අපි ඒකට කියන්නේ return කරනවා කියලා. return and remove. Okay, return and remove the top item, top element. ඊට පස්සේ toss එක එකකින් අඩු කරන්න ඕන. toss minus minus. ඔන්න ඔහොමයි වෙන්නේ. තේරුණාද? එතකොට is full ද ඉස්සලම is empty ද කියලා බලන්නේ කොහොමද? හරි ලේසි is empty ද කියලා බලන්න එක. check whether toss is equal to -1. ඕකනේ බලන්න. හරිම ලේසියිනේ is empty ද කියලා බලන්න. toss එක -1 නම් ඒක empty තමයි. ආයෙ බලන්න දෙයක් නැහැ. එතකොට is full ද කියලා බලන්නේ කොහොමද stack එක? check whether toss is equal to size or stack size. toss එක උඩටම ගිහිල්ලාද කියලා බලන්න. okay. මේකේ වෙන්නේ මොකද්ද? top function එකේදී top කියන function එකේදී මොකද්ද වෙන්නේ? return හැබැයි remove කරන්නේ නැහැ. return the top element. හැබැයි toss එකට plus minus මොකුත් කරන්නේ නැහැ. මොකද අපි බලනවා විතරනේ නිකන් උඩම තියෙන ටෙනිස් බෝලේ බලනවා විතරයි. okay හරි. ඒ ටිකක් දාගන්නටක් ගන්න. මොකද ඔය ලොජික් ටික හරියට දන්නවා නම් ප්‍රශ්න ගොඩකට උත්තර ලියන්න පුළුවන් Java දැනුම නැතුව උනා. ඔව්. toss එක එකකින් වැඩි කරලා insert item කියන්නේ push කරනකොටම කියන්නේ item එක insert කරනව නෙමෙයිද? ඔන්න මෙහෙමනේ push කරනවා කියන්නේ අලුතෙන් එලිමන්ට් එකක් දානවා. හරිද? එතකොට දානකොට toss එක දැනට තියෙන්නේ දැනට උඩම තියෙන එලිමන්ට් එකට point වෙලානේ. හරිද? එතකොට ඒක එතන තියෙද්දි එතනට තව එකක් දාන්න බෑනේ. ඒක නිසා ඊළඟ position එකට toss එක වැඩි කරන්න ඕන.
හරිද top of the stack දැන් පරණ තිබ්බ top of the stack නෙමෙයි අලුත් එකට අපි අප්ඩේට් කරලා ඒ අලුත් ලොකේෂන් එකටයි දාන්නේ මම ඒක ඇඳලා පෙන්නුවා දැන් බලන්න මෙතන මම අලුතෙන් ආයෙ ඇඳලා පෙන්නන්නම් මොකක්ද ඔය කියන්නේ කියන එක දැන් හිතන්න මෙන්න මෙහෙම stack එකක් තියෙනවා දැනට elements තියෙන්නේ ඔන්න ඔහොම toss එක කියන්නේ මෙතනනේ තියෙන්න ඕන toss එක තියෙන්නේ ඔතන ඒ කියන්නේ කොහෙද බිඳුව නෙමෙයි sorry දෙකේ ඔන්න ඔහොමනේ index numbers තියෙන්නේ ඔන්න ඔහොම තමයි මේ index numbers දැන්ට තියෙන්නේ දැන් එතකොට අලුතෙන් එලිමන්ට් එකක් දානවා නම් ඉස්සෙල්ලම මොකද්ද කරන්න ඕන මේ toss එක මෙතනින් අයින් කරලා මෙතනට ගන්න එකයි toss එක නැතුව දාන්න බෑනේ දැන් ඔන්න අලුත් toss එකේ 3 අන්න එතනට දානවා අලුත් එලිමන්ට් එක 4 යන්න එහෙමයි දාන්නේ ඒකයි toss එක එකකින් වැඩි කරලා දානවා කියන්නේ මොකද 30 30 එතනට තව එකක් දාන්න බෑනේ ඒතකොට 30 මැගෙනවනේ තේරුණාද කෙලින්ම පුෂ් කරන්න බැරිද ඉතින් කෙලින්ම පුෂ් කරන්න බෑනේ දැන් බලන්න මෙන්න මෙහෙම අවස්ථාවක ඔයා කියනවා කෙලින්ම පුෂ් කරන්න කියලා. දැන් පුෂ් කරොත් මොකද වෙන්නේ? පුෂ් කරන්න පුළුවන් මේක 40 වෙනවා. 30ට වෙච්ච දෙයක් නැති වෙනවා. ඔක පුෂ් කරොත්. ඒ කියන්නේ ටොස් එක තියෙන තැනට තමයි මේ පුෂ් කරන්න පුළුවන්. එහෙම. ඔව් ටොස් එක තියෙන තැනට තමයි පුෂ් වෙන්නේ. ඒ කියන්නේ අපි දැන් පුෂ් කරොත් කිසි ප්‍රශ්නයක් නැහැ පුෂ් වෙනවා. මොකද්ද දන්නවද වෙන්නේ? 30 ඩිලීට් වෙලා එතනට 40 වෙනවා. නමුත් අපිට ඒක නෙමෙයිනේ වෙන්න ඕන අපිට පුෂ් කරන්න ඕන 30 උඩට එක. එතකොට මොකද්ද කරන්නේ? අපි ඉස්සෙල්ලාම ටොස් එක ගන්න ඕන එකක් උඩට. අන්නේ අලුත් ටොස් එකට තමයි පුෂ් කරන්නේ. හැම වෙලාවම පුෂ් වෙන්නේ ටොස් එකට. ඔය ස්ටැක් එකේ ඔය අතරමැද මේ නල් එකක් වගේ තියෙන්න බැරිද? බෑ. ඒක ඉතින් මෙහෙමයි දැන් string array එකක් දාලා අපිට ඕන නම් ඒ අදාළ toss එක අලුත් toss එක null කියලා දාන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. නමුත් ඉතින් integer වගේ array එකක් නම් එහෙම තියෙන්න බෑ අනිවාර්යයෙන් value එකක් මොකක් හරි තියෙනවා. මොකද අපි stack එක operate කරන විදිහට අපි එකක්වත් skip කර කර යන්නේ නෑ. මොකක් හරි තැනකට push කරොත් හැම වෙලාවෙම push වෙන්නේ දැනට තියෙන එකට එකක් උඩට තමයි push වෙන්නේ. එතකොට ඒක ඒ ඔපරේෂන් එක අපි ලියන විදිහට ඒක ස්කිප් කර කර යන්න බෑ. අර නිකන් අර එකක් ඇක්සස් කරනවා වගේ ස්කිප් කරන්න බෑ. අපිට ඒ පිළිවෙලට තමයි ඇක්සස් කරන්න පුළුවන්. සර් දැන් මේ කලින්කේ පුෂ් කියන එකට ස්ටෙප් 3ක් තිබ්බනේ ලියලා පුෂ් අයිටම් ඊට පස්සේ ටොස් ප්ලස් ප්ලස් ඊට පස්සේ ඉන්සර්ට් අයිටම් කියලා කලින් නෑ නෑ ඉතින් මේක ඕනේ නෑ ඉතින් ඇත්තටම කියනවා නම් ඕක ඕනේ නෑ මෙතනත් මේක ඕනේ නෑ හරිනේ toss එක ප්ලස් ප්ලස් ඊට පස්සේ ඉන්සර්ට් අයිටම් මේ මම පුෂ් කියලා ලිව්වේ මේ පුෂ් කියන එක හරිද ඒක ඉතින් ඔල්රෙඩි ලියලා තියෙනවනේ ඇත්තටම ඉතින් ඒකයිද ඔයගලන්ට මේ ටැපලුනේ ඔය මේ ටොස් එකේ ටොස් මයිනස් කියන එක නැතුව නිකම්ම පොප් කරලා තියන්න පුළුවන්. ඔව් එතකොට වෙන්නේ මෙන්න මේකමනේ. ඒ කියන්නේ ටොස් එක පල්ලෙහාට ගත්තේ නෑ කියන්නේ උඩම තියෙන එක පෙන්නලා නිකන් ඉන්නවා රිමූව් කරේ නෑ. උඩම තියෙන එක රිමූව් වෙන්නේ මොකක් වුණොත්ද ටොස් එක පල්ලෙහාට ගියොත්. එතකොට ටොස් එක පල්ලෙහාට ගියාම ඊළඟ එලිමන්ට් එක දානකොට මොකද වෙන්නේ? එකක් උඩට අරගෙන එතනට දානවා කියන අර තිබ් එක ඕවර්රයිට් වෙනවා. හරි ඒකත් මම පෙන්නන්නම්කෝ දැන් ඔන්න ඔහොම තියනවා කියලා හිතන්න දැන් මෙතනට නිකන් ගැටලුවක් නැහැනේ. ඔන්න දැන් මම 30 රිමූව් කරනවා කියනවා. හරිද? 30 රිමූව් කරනකොට මොකද්ද වෙන්නේ ඇත්තටම 30 රිමූව් වෙන්නේ නැහැ. 30 තියෙනවා. ඔය තිබ්බ තැන ඔහොමම තියෙනවා. ටොස් එක විතරක් පල්ලෙහාට එනවා. ටෙක්නිකලි වෙන්නේ ඒකයි. ටොස් එක විතරක් පල්ලෙහාට එනවා. හැබැයි අපි ටොස් එක දක්වා විතරනේ අපේ ස්ටැක් එකේ එලිමන්ට්ස් තියෙනවා කියලා හිතන්නේ. එතකොට එතනින් එහා මොනවා තිබ්බත් අපිට අදාළ නැහැ. දැන්ට ස්ටැක් එකේ තියෙන්නේ 10යි 20යි විතරයි. හැබැයි ටෙක්නිකලි 30ක් ඔහෙ තියෙනවා අපි. හරිද? ඊට පස්සේ ඔන්න දැන් මම කියනවා අලුත් එකක් කියනවා. මම කියනවා push 111 ඔන්න ඕක පුෂ් කරන්න කියලා කියනවා. එතකොට මොකද්ද වෙන්නේ? ටොස් එක එකකින් වැඩි වෙනවා. හරිද? ටොස් එක එකකින් වැඩි වෙනවා. එතකොට ටොස් එක එකකින් වැඩි වෙනවා කියන්නේ මොකද්ද වෙන්නේ? ඔන්න ටොස් එක ඔතනට එනවා දැන්. හරිද? ඔතනට ඇවිල්ලා අර 111 කියන එක මේක මැකිලා එතනට 111 වැටෙනවා.
දැන් තමයි ඇත්තටම ඕවර්රයිට් උනේ. ඉතින් hard disk එකෙන් data නැගෙන්නේ කොහොමනේ? දැන් අපි මොකක් හරි folder එක shift එක බාගෙන delete කරනවා. අපි හිතනවා delete වුණා කියලා. delete වෙන්නේ නැහැ. ඒක එහෙමම තියෙනවා hard එකේ. ඒක delete වෙන්නේ අලුත් එකක් ඇවිල්ලා එතනින් write වුණාම. ඇත්තටම delete වෙනවා කියලා මොකද්ද කරන්නේ? ඕක මේ එතන අපිට data ලියන්න ඉඩ දෙන එක විතරයි කරන්නේ. ඔය ඕගොල්ලෝ delete කරා කියන ඒවා ඔක්කොම අරන් ගියොත් එහෙම මේ අර මේ පොලිසිය දැන් තියෙනවා වෙනම මේව එකක් අර මොකක්ද පරිගණක හදිසි ප්‍රතිචාරයක කියලා උන් ගන්නවා ඔගේ data. FBI එකට එහෙම අරන් ගියොත් උන්ට පුළුවන් hard disk එක වගේ 7 ගුණයක data අනිත් පැත්තට ගන්න. ඒ කියන්නේ අපි මකලා එකක් උඩින් ලිව්වත් ඒත් අර යට තියෙන එක ගන්න පුළුවන්. 7 පාරක් විතර data ලිව්වම තමයි ඇත්තටම ෆයිල් එක මැකෙන්නේ. එකම location එක උඩ 7 පාරක් data ලිව්වම තමයි ෆයිල් එක මැකෙන්නේ. hard disk එකේ operations වෙන්නේත් එහෙමයි. මෙතනත් ඒක තමයි. toss එක පල්ලෙහාට ගන්නවා විතර අරක remove වෙන්නේ නැහැ. ඒක ඇත්තටම remove වෙන්නේ. එතනට අලුත් element එකක් දැම්මම අරක මැකිලා අලුත් එක එනවා. ඔයාර මේ ස්ටැක් හීප් කියන දෙකත් එක්ක සම්බන්ධයි මොකක් එක්ක? කියලා කලේ මේ මෙමරි එකක් කොටස් දෙකක් තියෙනවා ස්ටැක් නෑ හීප් එක මෙහෙමයි කොහොමත් අපි ඇරේ එකක් හෝ ලින්ක් ලිස්ට් එකක් විදිහට හැදුවා මේව ඔක්කොම හීප් එකේ තමයි වෙන්නේ ටොස් එක තමයි මේ ස්ටැක් මෙමරි එකේ තියෙන්නේ ඒ කියන්නේ ඇත්තට මේ ස්ටැක් මෙමරි එකට මේ නම ලැබිලා තින්නේ එතනේ ස්ටැක් එකක් විදිහට ඒක මේන්ටේන් වෙන හින්දා ඒ කියන්නේ ඒ ස්ටැක් මෙමරි එකේ තියෙන ඒවා අර ලාස්ට් ඉන් ෆස්ට් අවුට් විදිහට තමයි වැඩ කරන්නේ ඒකයි ඒකට ස්ටැක් මෙමරි කියන එක මේ නම ලැබිලා තියෙන්නේ ඔපරේෂන්ස් වෙන්නේ ලාස්ට් ඉන් ෆස්ට් අවුට් විදිහට දැන් ඔකේ ප්‍රෝග්‍රෑම් එක ලිව්වම ඔය තියෙන ප්‍රශ්න ඔක්කොම නැති වෙයි. හරි. මම හිතනවා මේ ටික ලියා ගන්න නැතිනේ. හරි. අපි ඉස්සෙල්ලා බලමු ප්‍රෝග්‍රෑම් එක ලියන්න කලින් පොඩි ප්‍රශ්නයක්. දෙදාස් 20ක් තියෙනවා paper 1. How many answers? Is 20. බලමු ප්‍රශ්න 25ක් තියෙන MCQs මේකේ. බලමු ස්ටැක් වලින් මොන හරි අහලා තියෙනවද කියලා. Qs තියෙනවා මේ Qs මේ ස්ටැක් ඇප්ලිකේෂන් එකක් තියෙන්නේ මේ ස්ටැක් ඇප්ලිකේෂන්ස් ටික කරන්න ඕනේ ටික කරන්න අපි බලමු පොඩි ස්ටැක් ඔපරේෂන් එකක් දීලා තියෙන්නේ කොහෙද කියලා 2019 බලමු අපි 19 නෙමෙයි 9 කමන්නේ මේ වෙන්නේ මේ ස්ටැක් එක කෙලින්ම Java code එකකින් ප්‍රශ්න 4ක්ම අහලා තියෙනවා. එකේ ඉඳන් කීයද? 3 ඉඳන් 6 වෙනකම්. තාම ඉතින් Java program එක කරපු නැති ඉඳ එකක් තියමු. ඔය කියන්නේ ඒකේ තවත් අහලා නැතුව ඇති. ලින්ක් ලිස්ට් නම් ඇඳලා දීපුවා තියෙනවා මෙන්න මේක තියෙනවා ඔව් මේ ප්‍රශ්න අර තියෙන්නේ මේ අනිත් ඒවාත් එක්ක එකතු වෙලා තියෙන අපි බලමු මේක නෑ මේක හැෂින් අනිත් අපි ඒක ඉතුරු ටිකත් කරලා ප්‍රශ්න කරමු නැත්නම් මේ ටික නැතුව ප්‍රශ්න කරන්න අමාරුයි හරි එතකොට ස්ටැක් එකක බේසිකලි ඔපරේෂන් එක වෙන්නේ ඒ කියන්නේ අපි මේකට data මැද්දෙන් මෙහෙන් දාන්න බෑ පිළිවෙලකට දාන්න පුළුවන් ඒ කියන්නේ අන්තිමට දාපු එක විතරයි ගන්න පුළුවන් ඒක ගත්තොත් තමයි ඊළඟට ගන්න පුළුවන් සහ එලිමන්ට් එකක් දානකොට අන්තිමට දාලා තියෙන එක උඩට තමයි අලුත් එලිමන්ට් එක දාන්නේ ස්ටැක් එක ෆුල් නැත්තම් ඕක තමයි විදිය එතකොට මේ ස්ටැක් එක ස්ටැක් data structure එක ගොඩාක් වැදගත් වෙනවා අපිට මේ delimiter matching කරන්න ගියාම දැන් උදාහරණයක් විදිහට ඕගලන්ට දුන්නොත් එහෙම මෙන්න මේ වගේ එකක් උදාහරණයක් විදිහට 2 5 ධන 3 ඍණ 4 වැඩි කිරීම 6 බෙදීම 7 කියලා දීලා මේක දෙනවා මෙන්න මෙහෙම. ඔන්න කොහොම දෙනවා.
දැන් ඔහොම දුන්නොත් ඔය වගේ එකක් ඉවැලුවේට් කරන්න අපි පාවිච්චි කරන්නේ ස්ටැක් එකක්. ඊළඟට කම්පයිලර් එකක් ප්‍රෝග්‍රෑම් එකක් කම්පයිල් කරගෙන එනකොටත් ඒ කියන්නේ මේ එක්ස්ප්‍රෙෂන්ස් ඉවැලුවේට් කරනකොටත් අනිවාර්යෙන් ස්ටැක් එකක් තමයි යූස් කරන්නේ. ඒතකොට දැන් මෙතනත් එක්ස්ප්‍රෙෂන් එකකුත් ඉවැලුවේට් වෙනවා, ඩිලිමිටර්ස් උත් මැච් වෙන්න ඕනේ. ඒ කියන්නේ වරහනුත් මැච් වෙන්න ඕනේ. ඒතකොට මේ වගේ ඇප්ලිකේෂන්ස් වලට තමයි ස්ටැක්ස් යූස් කරන්නේ. එතකොට ස්ටැක් එකකට දාගෙන මේ ස්ටැක් ඔපරේෂන් එකක පිළිවෙලින් ආවොත් විතරයි මේක හරියට එක්සිකියුට් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට අන්න ඒ වගේ ස්ටැක්ස් වලින් කරන්න පුළුවන් ඔපරේෂන්ස් තියෙනවා. ඒ වගේම ස්ටැක් වලින් කරන්න බැරි ඊළඟට queues වලින් විතරක් කරන්න පුළුවන් ඔපරේෂන්ස් උත් තියෙනවා. එතකොට ඔය කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් වලදී කම්පියුටර්ස් වලදී ස්ටැක්ස් queues කියන data structures දෙකම ප්‍රැක්ටිකලි යූස් වෙනවා. ඒ අදාළ අවස්ථාවේ අවශ්‍යතාවය අනුව. ඕකේ. හරි. දැන් මේ ටිකේ මොනවද ප්‍රශ්න තියෙන්නේ කියලා කියන්නකෝ බලන්න. කවුද එක්සිට් උතුණා මේ ටිකේ මොනවද ප්‍රශ්න තියෙන්නේ මොකුත් නැහැ